යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් ඔබට සුබ පතනවා යුදසන ඒ වගේම Facebook සජීව විකාශනයට අපි ආරාධනා කරනවා. අද දින මම අලුත් මාතෘකාවක් කතා කරන්න යන්නේ. මගේ මාතෘකාව අද නම් නපුර ඔබට ලං නොවන්නේය. නපුර ඔබට ලං නොවන්නේය. ඉතින් මේ නපුර ඔබට ලං නොවන්නේ කියපු ගමන්ම දෙවියන් වහන්සේගේ දරුවෝ හැමෝටම බලන්නවා ගීතාවලිය 91 කියා තිබෙන පරිදි. ඔබ හරි ඒක තමයි බලන්න යන්නේ. අද දින අපි පළවෙනි පදය විශේෂයෙන්ම අපි මෙනෙහි කරන්න යනවා ගීතාවලිය 91:1. මහෝත්තමයාණන්ගේ රහස්ථානයේ වසන තැනැත්තේ සර්ව පරාක්‍රමයන්ගේ සෙවණෙහි වාසය කරන්නේය. මහත්මයන්ගේ රහස්ථානයේ වසන තැනැත්තේ. එතන මහත්මයන්ගේ කියලා තිබෙන්නේ හේබ්‍රු භාෂාවේ එල් එල්යෝන් කියන වචනය. දෙවියන් වහන්සේගේ නාමය උන්වහන්සේගේ සෙනගට නැත්නම් උන්වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ එළිදර වුණ ආකාරයෙන් එක එක නාමවල දෙවියන් වහන්සේ පෙනී සිටියා. මේ ස්ථානයේදී ගීතිකාකාරය කියනවා මහත්මයන්ගේ ඒ කියන්නේ අහස පොළව මව පාලනය කරන උසස් ස්ථානයේ සිටිනා වූ දෙවියන් වහන්සේ ගැන මෙතන කියනවා මහත්මයන්ගේ රහස්ථානයේ වසන තැනැත්තේ. ඉතින් ඒක එක අදහසක්. තව අදහසක් තිබෙනවා අපිට දන්නා පරණිකුස්මේ මෙල්කිසෙදෙක් කියලා රජ කෙනෙක් හිටියා. ඒ වගේම එයා දෙවියන් වහන්සේගේ පූජකවරයෙක් හිටියේ ක්‍රියාත්මක වුණා. ඉතින් මෙල්කිසෙදෙක් නමස්කාර කළා වූ එල් එලියෝන් දෙවියන් වහන්සේ. ඒ ගැන කතා කරනකොට ඇත්තටම ඒ කියන්නේ පූජකයෝ විශේෂයෙන්ම උත්තම පූජකයා පරණිකුස්මේ අනුව මණ්ඩප කූඩාරමට යනකොට විශේෂයෙන්ම ශුද්ධ වූ ස්ථානයට අවුරුද්දකට සැරයක් යනවා. ඒ ශුද්ධ වූ ස්ථානයේ තමයි සෙකවිනා මහිමය ක්‍රියාත්මක වුණේ. ඉතින් ඒ ස්ථානයට යනකොට යන පූජකයා කවුරු වේවා එයා 100% පිරිසුදු ජීවිතයත් එක්ක යන්න ඕනේ. ඔහුගේ ජීවිතයේ පාපය නැත්නම් කිලුටුවක් තිබෙනවා නම් ඒ ස්ථානයේ ඒ මනුෂ්‍යයා මැරෙනවා. මන්ද ඒ දෙවියන් වහන්සේ විලා අති ශුද්ධයි. ඒ ශුද්ධ දෙවියන් වහන්සේ ළඟ පෞකාර මනුෂ්‍යයා යන්න බෑ පරණිකුස්මේ අනුව. ඉතින් එතනින් බලන්න පුළුවන් උන්වහන්සේගේ රාස්ථානයේ වසන තැනත්තා කියලා කියන්නේ අත වශයෙන්ම ශුද්ධ වූ ජීවිතයක් තිබෙනා මිනිසෙක් වෙන්න ඕනේ. අපි මේක සම්බන්ධව අලුත් කිස්මේ බලන්න යනවා වෙන කාරණාවක්. දෙනට මේක මත තියාගන්න. කියන්නේ මහත්මයන්ගේ රහස්ථානයේ වසන තැනත්තා. මේක විස්තර කරන්න ඉස්සෙල්ලා මට කැමති කාරණා බෙදා ගන්න. අද බලනවා නම් ඇත්තටම දෙවියන් වහන්සේගේ වචනේ අනුව දෙවියන් වහන්සේගේ දරුවන්ට ආරක්ෂාව දෙන්න උන්වහන්සේ පොරොන්දු වී තිබෙනවා. විශ්වාසවන්තව සිටිනවා. නමුත් තමන්ගේ දිනපතා ජීවිතයේ ඒ පොරොන්දු තිබුණාට ඔහුගේ ජීවිතයේ ඒවා අත්දකින්න බැරුව ඉන්නවා. බලන්න එතරම් යක්ෂයාගේ පහර දීම තුලින් බෝධනේ යක්ෂයාට ගොදුරු වී සිටිනවා. මනුෂ්‍යයට ගොදුරු වී සිටිනවා. ඒ වගේ ඒ විතර නෙමෙයි අපයෝජනයට ලක්වල සිටිනවා. බොහෝ ප්‍රශ්න වලට මුහුණ දී තමගේ ජීවිතයේ ඇත්තටම පරාජිත ජීවිතයක් වගේ කිසිම උපකාරයක් නැතුව විනාශ වීගෙන දවසින් දවස විනාශ වීගෙන යනවා. ඉතින් මෙතන ප්‍රශ්නය මතුවෙන්නේ මම දෙවියන් වහන්සේගේ දරුවෙක් විදියට මට ගැලවීම නොලබපු අනිත්‍යයට
වෙනසක් තිබෙනවාද? මට කියන්න කැමති. ඔව්. වෙනස තිබුණාට ඒ කියන්නේ නෝදනිකාරයන්ට ඇදහිලිවන්තයන්ට ඇත්තටම වෙනස තිබෙනවා. තිබෙන්න ඕනේ. ඒ වුණාට ඒ වාද පොළවේ දකින්න බෑ. නොයදනිකාර නැත්නම් ගැලීම නොලපාය ඒගොල්ලන් තමන්ගේ ස්වය සම්බන්ධව කතා කරනවා නම් බොහෝ ලෙඩව ඉන්නවා. ලෙඩෙන් මැරෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේගේ දරුවෝ ලෙඩ වෙලා මැරෙන එක අපිට දකින්න පුළුවන්. අද කාලේ බලනකොට කොරෝනා නිසා ලෝකයේ දහස් ගණන් මිනිස්සු මැරෙනවා. දහස් ගණන් මිනිස්සු. ඒකේ නොහෙලිකාරුත් මැරෙනවා, ඇදිලිවන්තොත් මැරෙනවා. අපිට ආරංචි වෙනවා දේව සේවකයෝ පවා මැරලා තිබෙනවා. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ අපි දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට දෙවියන් වහන්සේට ගිවිසුම තබාගෙන ඉන්න අය නිසා අපිට වෙනසක් තිබෙන්න ඕනේ. ඒ සුවේ සම්බන්ධ පමණක් නොවේ. ආර්ථික සම්බන්ධව, රැකියා සම්බන්ධව, ජීවිතයේ උසස් වීම සම්බන්ධව, තවත් පැත්ත කතා කරනවා නම් අනතුරු සම්බන්ධව ලෝකෙ මිනිස්සු ගැලෙම් නොලපු අයට අනතුරු සිදු වෙනවා, සමහර අය මැරෙනවා, සමහර අය තුවාල වෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේගේ දරුවන් අනතුරු තුලින් මැරෙනවා, තුවාල වෙනවා. ඒ පමණක් නොවේ යක්ෂයා ගේනව සියලුම පාරවලට නැත්නම් මිනිස්සු පාර දෙනකොට ගැලෙම නොලපායට ගැලෙම ලාපායට එක විදිහම ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි දැන බලන්න ඕනේ අපේ ජීවිතේ තවත් පැත්තකින් කියනවා අශුද්ධ ආත්ම පාර දෙන විදිය. ගැලෙම නොලපාය අශුද්ධ ආත්මයේ බලේ විනාශ වෙනවා. ශුද්ධවන්තයෝ දෙවියන් වහන්සේගේ දරුවෝ පවා අශුද්ධ ආත්මික බලයේ ක්‍රියා නිසා මැරෙනවා. මම ආවල් තියෙන මගේ සේවා කාලයේදී සමහර ක්‍රිස්තියානි අය කියනවා අයියෝ මට කවුද හුනියක් තියලා ඒ හුනිය වැඩ කළා මම මේ තත්ත්වේ ඉන්නවා කියලා. මම කියන්න දෙවියන් වහන්සේගේ දරුවන්ට ඇදහිලිවන්තයන්ට නොහැදහිලිවන්තයන්ට වෙනස තිබිය යුතුයි. එහෙනම් පළවෙනිම කල්පනා කරන්න ඕනේ මම දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් මට අනිවාර්යෙන්ම දෙවියන් වහන්සේගේ විශේෂත්වයක් තිබෙන්න ඕනේ. විශේෂ ආශිර්වාදයක්. right? දැන් බලන්න දැන් දෙවියන් වහන්සේගේ දරුවෝ මේ ජීවිතය ගත්තා නම් බොහෝ අය දෙවියන් වහන්සේගේ ආරක්ෂාව විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් කියනවා මම ගැලවීම ලබලා ඉන්නවා. මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. මම ක්‍රිස්තියානි කෙනෙක්. නමුත් ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ දෙවියන් වහන්සේගේ ආරක්ෂාව. ඒ එක පැත්ත. ඉතින් විශ්වාස කරන්නේ නැති නිසා ඔන්න යම්කිසි හානියක් සිදු වුණාන් පස්සේ ඒගොල්ලන්ම දෙවියන් වහන්සේට දොස් පානවා. ඒ දෙවියන් වහන්සේ මේවා මට මේව කළේ. ඒ දෙවියන් වහන්සේ මේක මව ආරක්ෂා කළේ නැත්තේ. ඒ දෙවියන් වහන්සේ කියලා දෙවියන් වහන්සේ දොස් කියන අය බෝධිනික ඉන්නවා. බයිබලයේ කියත වෙන විදිහට දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරන එක. අපට විනාශ ගෙන්න දෙවියන් වහන්සේ කවදාවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි හිතන්න ඕනේ දැනගන්න ඕනේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන නිසා වචනේ කියති වුණා යෝහන් 10:10 සොරායන්නේ ස්වර්ග කරන්ට මරන්ට විනාශ කරන්නත් කියලා. නමුත් යේසුස් වහන්සේ කියනවා මම ආවේ ජීවනයේ දෙන්න ඒක අධික ලෙස ලබා ගන්නට කියලා. සොරා කියන්නේ යක්ෂයා. යක්ෂයා එන්නේ ස්වර්ග කරන්ට මරන්ට විනාශ කරන්නට. අපේ ජීවිතයේ යම් කිසි දෙයක් නැති වී යනවා නම් ඒක යක්ෂයාගේ වැඩ. සුවේ නැති යනවා නම් යක්ෂයාගේ වැඩ. ආර්ථික නැති යනවා නම් යක්ෂයාගේ වැඩ. යක්ෂයා ස්වර්ග කරනවා යම් කිසි ආකාරයක. සමාදාන ස්වර්ග කරනවා. ඉතින් ඒ වගේම යක්ෂයට ඉඩ දුන්නා නම් ඔව් අපි මරයි. ඒම විනාශ කරලා දායි. මතක තියාගන්න යේසුස් වහන්සේ ආවේ අපේ ජීවනය ලබා දෙන්න ඒ ජීවනය අධික ලෙස ලබා ගන්නටයි කියලා බයිබලයේ කියති වෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ අපට හානිය ගෙන්නේ නැහැ. අපට හානියක් සිදු වෙනවා නම්
ඒක යක්ෂයාගේ වැඩ. ඒක පැහැදිලි තේරුම් අරගන්න. ඒකත් එක්කම තව කණ්ඩායමක් ඉන්නවා. මම යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා මම ප්‍රකාශ කරලා ඉවරයි. මම ගැලවිලා ඉන්නවා. නැවත ඉපදලා ඉන්නේ. ඒ නිසා ආරක්ෂාව ඉබේම මට තිබෙනවා කියලා ඉන්නවා. ඉතින් යම්කිසි අනතුරක් නැත්නම් විනාශයක් ඇති වුණාන් පස්සේ ඒගොල්ලෝ කියන්න පටන් ගන්නවා මම දෙවියන් වහන්සේගේ දරුවෙක් නේ. එයි මට මේක උනේ කියලා. මං කියන එක දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන්න පුළුවන් නැතු වෙන්න පුළුවන්. අපි නැවත ඉපදී සිටින්න පුළුවන් නැතු වෙන්න පුළුවන්. අපි ඇදහිල්ලවන්ත වෙන්න පුළුවන් නැතු වෙන්න පුළුවන්. නොහෙදිකාරයෙක් වෙන්න පුළුවන්. right? නමුත් දෙවියන් වහන්සේගේ දරුවන්ට නොහෙදිකාරයට වෙනසක් තිබෙනවා. අපිට පොරොන්දුව දීලා තිබුණා උන්වහන්සේගේ රැකවරණේ ආරක්ෂාව දෙනවයි කියලා. නමුත් ඒ නැත්තේ කියලා කල්පනා කළා නම් මට මගේ මනසේ කියන විදිහට බට තේරෙන විදිහට වචනේ අනුව බයිබලයේ කොන්දේසි තිබෙනවා. හැම පොරොන්දුවකටම කොන්දේසි තිබෙනවා. ගැලවීමට පවා කොන්දේසි තිබෙනවා. අපේ ක්‍රිස්තියානි ජීවිතේ පටන් ගන්නට පවා කොන්දේසි තිබෙනවා. මොනවද කොන්දේසි? යේසුස් වහන්සේව අපගේ මුඛයෙන් ප්‍රකාශ කරලා පියව දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව තුන්වෙනි දවසේ මළුන්ගේ නිවිතු බව අපගේ හදවතේ හදානවා නම් අපිට ගැලවීම ලබා ගන්න පුළුවන්. ඒක තමයි එකම කොන්දේසිය. පාපය කියා දෙන නිසා නොවේ. පාපය ප්‍රකාශ කරන නිසා නොවේ. යේසුස් වහන්සේව ප්‍රකාශ කරන්න ඕනේ ගැලවීමට. යේසුස් වහන්සේව ප්‍රකාශ කරලා අපගේ හදවතේ උන්වහන්සේව පෙන්වන්නසේ යේසුස් වහන්සේ මළුන්ගේ නිගිතු බව අදහනවා නම් විශ්වාස කරනවා නම් අපිට ගැලවීම ලබා ගන්න පුළුවන්. ඒක තමයි කොන්දේසිය. ඊට පස්සේ එතන තමයි අපේ ක්‍රිස්තියානි ජීවිතේම පටන් ගන්නෙ. ඊට පස්සේ අපේ ජීවිත කාලය පුරාම ඉතින් වචනය කියවලා දෙවියන් වහන්සේගේ වචනය කියවලා ඒ වචනය කියා තිබුණ පරිදි අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් බලන්න ඉතින් ඇත්තටම කියනවා නම් ඒක එකපැත්ත කොන්දේසිය. දෙවෙනි කාරණාව බලන්න ඕනේ දෙවියන් වහන්සේ සැබවින්ම අපි හැමෝටම ප්‍රේම කරනවා. අපි ගැලවීම ලබලා සිටියත් හරි නැතත් හරි දෙවියන් වහන්සේ මුළු ලෝකෙටම ප්‍රේම කරනවා. ඒක තමයි සත්‍යය. අපිට පමණක් නොවේ. යේසුස් වහන්සේ මෙරුනේ මුළු ලෝකෙට. ක්‍රිස්තියානි අයට පමණක් නොවේ. යේසුස් වහන්සේ උන්වහන්සේ පූජා වුණේ කුරුසියේ මුළු ලෝකෙ උදෙසා. ඒක මම තියාගන්න. ඔබට මට අද දෙවියන් වහන්සේ ප්‍රේම කරනවා. ඒක සත්‍යය. ඉතින් කොන්දේසි ගැන කතා කරනවා නම් කොන්දේසි විලා අපිව බැඳලා තියෙන නොවේ. කොන්දේසි විලා ඇත්තටම යක්ෂව බඳින්නයි දීලා තිබෙන්නේ. කොන්දේසි විලා යක්ෂව බඳින්නයි දීලා තියෙන්නේ. ඉතින් දෙවියන් වහන්සේගේ දරුවන්ට කොන්දේසි දීලා තිබෙනවා නම් ඒ කොන්දේසිය අපගේ ජීවිතයේ ඉතු කරන්න ඕනේ. සමහර අය කියන්න පුළුවන් ඒ දෙවියන් වහන්සේ බැරිද නිකම්ම අපිව ආශිර්වාද කරන්න. නිකම්ම අපිව ආරක්ෂා කරන්න බැරිද? ඒ කොන්දේසි දාන්න කියලා. හේතුව වෙවිලා කොන්දේසි දෙවියන් වහන්සේ දමා තබන්නේ දාලා තියෙන ඒ දන්නවද? යක්ෂව බඳින්න. අපි කොන්දේසිය ඉතු කළා නම් යක්ෂ ඉබේම බඳින්න ලබනවා. එතකොට දෙවියන් වහන්සේ කොන්දේසි අනුව දෙවියන් වහන්සේගේ අත් විවෘතයි අපිව ආරක්ෂා කරන්න, අපිව ආශිර්වාද කරන්න. දෙවියන් වහන්සේ අධර්මිෂ්ඨව කවදාකවත් ක්‍රියා කරන්නේ නැහැ. නීතිය කඩ කරන්නේ නැහැ. සියලු කොන්දේසිම දෙවියන් වහන්සේ දාපු නීතිය අප වෙනුවෙන්. ඉතින් බලන්න යෝග්‍ය ජීවිත පවා ගත්තා නම් බයිබලයේ කියා තිබෙනවා යක්ෂයා දෙවියන් වහන්සේලා කියනවා යෝබ් ඔබට නමස්කාර කරන්නේ නිකන් නොවේ. ඔබ වහන්සේ යෝබ්ට ආශිර්වාද කළ තිබෙන නිසා ඔව් ඔබ වහන්සේ නමස්කාර කරනවා.
ඕගොල්ලන්ගේ තිබෙන සියලු දේම නැති වුණා නම් ඔව් නමස්කාර කරන්න නැහැ කියලා. ඉතින් ඒව තමයි යක්ෂයා ඉන්නේ සහෝදරන්ට විරුද්ධව. ඉතින් කොන්දේසි තබා තිබෙනවා නම් යක්ෂයා හැම වෙලේම බලනවා අපි ඒ කොන්දේසි ඉටු කරනවාද නැද්ද කියලා. කොන්දේසි අපි ඉටු කළේ නැත්නම් දෙවියන් වහන්සේ ඉබේම ආශිර්වාද කරන්නේ නැහැ. ඒ දෙවියන් වහන්සේ විලා Taman දාපු නීතිය කඩන්නෙත් නැහැ. ඒක මම කියන්නේ කොන්දේසි විලා යක්ෂයා බඳින්නයි අපිව නෙමෙයි. යක්ෂයා බඳින්න වෙනවා. ඒතකොට දෙවියන් වහන්සේ අප වෙන ක්‍රියා කරන්ට උන්වහන්සේගේ අත් විවෘත වෙනවා. ඉතින් බලන්න මාත්මයන්ගේ රාස්තනේ වසන තැනත්තේ right මෙතන තියෙනවා මහත්මයාණන්ගේ රාස්ථානෙහි වසන තැනත්තේ රාස්ථානෙහි වසන තැනත්තේ ඒ කියන්නේ අද දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ඉන්න අය ගත්තා නම් දෙවියන් නැත්නම් ක්‍රිස්තියානි අය ගත්තා නම් නැවත ඉපදී සිටිනවා. ඒ වුණාට උන්වහන්සේගේ රාජස්ථානයේ ඉන්නට ස්වල්ප දෙනයි තෝරාගන්නේ. බෝධනෙක් නැහැ. ඉතින් ඒව ක්‍රියාත්මක වෙනකොට අපි ආරක්ෂාව දෙවියන්ගේ ලැබෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන්න බෑ. ඒ අපි ගත තියෙන්නේ අනුව තමයි උන්වහන්සේ ක්‍රියා කරන්නේ. right? ඉතින් මෙතන වසන තැනත්තේ කියලා කියනවා නම් අපි ජීවත් වෙන ස්ථානය, අපගේ නිවස. ඒ කියන්නේ එවිලා යන ස්ථානයක් නොවේ. එතනම පදිංචි වෙන ස්ථානයක් කියලා තමයි කියති වෙන්නේ. දැන් තව පරිවර්තන තිබුණා මේ වගේ. වසන තැනත්තේ කියලා කියනවා නම් ඒ කියන්නේ විනිශ්චයකාරී තමන්ගේ ආසනයේ වාඩි වී විනිශ්චය කරන්න කොයි වගේ වාඩි වෙනවද නැත්නම් කොයි වගේ තත්ත්වෙන් එයා ඉන්නවද ඒ වගේ අපි සිත ගන්න ඕනෙලු. ඒ කියන්නේ විනිශ්චයකාරයා නඩු අහනකොට දෙපක්ෂෙම තමන්ගේ ප්‍රශ්න අහනවා. මෙයාට ඒකට එවුම්කම් දෙන්න පැහැදිලි මනසක් ඕනේ, සිටිවිල්ලක් ඕනේ. කලබල මනසෙන් විනිශ්චය කරන්න බෑ. ඒ ආසනයේ වාඩි වෙලා කලබල නොවි, කරදර නොවි, නිශ්චලව සිට ඒ නඩුව ගෙනාපු අයත් එක්ක උන්ට එවුම්කම් දී ඒ අනුව එයා විනිශ්චය දෙන්න ඕනේ. එයා අදිස්සිය කරන්නේ නැහැ. ඒ වගේම උන්වහන්සේගේ එලියොන්ගේ රාජස්ථානයේ වසන්ත ඕනේ නම් වාසය කරන්න ඕනේ නම් අදිසියෙන් කරගෙන යන්න බෑ. උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා බොහෝ කාලයක් උන්වහන්සේත් එක්ක ඉන්න ඕනේ කියලා. ඒක එක කාරණාවක්. හරි? ඉතින් බලන්න මහෝත්යන්ගේ ඒ කියන්නේ එලියොන්ගේ රාජස්ථානයේ වසන තැනත්තේ right? ඉතින් ඒකත් එක්ක මම කියන්න කැමති මේක. අපි යේසුස් වහන්සේව ස්වාමින් වහන්සේ කියලා ප්‍රකාශ කළයි කියලා අපි ඉබේම උන්වහන්සේගේ රාජස්ථානයේ ඉන්නවා කියලා අර්ථය නැහැ. ඒක යේසුස් වහන්සේ අපගේ මුඛයෙන් ප්‍රකාශ කරන එක ඒක පළමුවෙනි පියවර පමණයි. ඊට පස්සේ අපගේ ජීවිතය ක්‍රිස්තියානි ජීවිතය දිගටම ගොඩනගාගෙන යන්න ඕනේ. හරි? ඉතින් බලන්න මෙතන ඒ තීරණය ගන්න යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා ප්‍රකාශ කරන්න නැත්නම් පළවෙනි පියවර ගන්නට අපි පොසත් වෙලා ඉන්නත් ඕනේ නැහැ. දුප්පත් වෙලා ඉන්නත් ඕනේ නැහැ. මොලේ තියෙන කියලා වෙන්න ඕනෙත් නැහැ. මොලේ නැති කෙනා කියලා තියෙන්න ඕනේ නැහැ. උගත් කෙනෙක් වෙන්න පුළුවන්, නොඋගත් කෙනෙක් වෙන්න පුළුවන්. කවුරු වේවා මේ පොළවේ මිනිස්සු කියලා කියනවා නම් ඕනම එක්කෙනෙක් දෙවියන් වහන්සේ ළඟට අපිට එන්න පුළුවන්.
දෙවියන් වහන්සේ ළඟට එන අයව දෙවියන් වහන්සේ කවදාවත් අහකට දාන්නේ නැහැ. උන්වහන්සේ පොරොන්දු විදිහට තියෙන මේ වචනේ. හරි. ඉතින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ රාජස්ථානයේ වසන්න ඕන නම් පළවෙනි පියවර අපි නැවත ඉපදී සිටිය යුතුයි. ගැලීම ලබා සිටිය යුතුයි. දැන් ඒකත් එක්කම දැන් උන්වහන්සේගේ රැකවරණය අපට අවශ්‍ය නම් ආරක්ෂාව අවශ්‍ය නම් පළවෙනිම ගන්න ඕනේ පියවර තමයි විශ්වාස කරන්න ඕනේ දෙවියන් වහන්සේගේ වචනය සත්‍ය බව. දෙවියන් වහන්සේගේ වචනය සත්‍ය බව ඒක කෙලින්ම මට කතා කරලා තිබුණා කියලා විශ්වාස කරන්න ඕනේ. දෙවියන් වහන්සේ අපි බයිබලයේ කියනකොට ඒ කියා තිබෙන වචනේ මටයි දෙවියන් වහන්සේ කියා තිබෙන්නේ කියලා පුද්ගලිකව ඒක විශ්වාස කරන මේක මටයි. දෙවියන් මට කතා කරලා තිබුණා කියලා. නිකන් කතා පොත් කියන විදිහට කියලා යන්න බෑ. උන්වහන්සේගේ වචනේ කතා කියනකොට පොරොන්දු එනකොට කොන්දේසි එනකොට හිතන්න ඒක මටයි. මේ කොන්දේසි මම ඉස්තු කළා නම් මේ පොරොන්දු ලබා ගන්න පුළුවන් කියලා. ඒකත් එක්කම බලන්න උදාහරණයකට ගමු. ගීතාවලිය 91:11 ගීතාවලිය 91:11 මක්නිසාද නුඹේ සියලු මාර්ගවලදී නුඹේ ආරක්ෂා කරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට නුඹගෙන අනදෙනසේක. මක්නිසාද නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂා කරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට නුඹගෙන අනදෙනසේක. දැන් දූතයෝ ඉන්නවා කියලා බොහෝ ක්‍රිස්තියානියෝ විශ්වාස කරන්නේ නැහැ. දූතයෝ මම හිතන හේබ්‍රු පොතේ පළවෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ කියනවා අපි ගැලවීම ලබා සිටිනවා නම් අප උදෙසා ක්‍රියා කරන්නට සේවය කරන පිණිස දෙවියන් වහන්සේ දූතයන්ව යවා තිබෙනවා. ඉතින් අපගෙන් කී දෙනෙක්ද දූතයන්ගේ කී දෙනෙකුද දූතයෝ සේවය කරන්නේ? කාතුරේ මුළු ලෝකෙම එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක් වෙන්න පුළුවන්. නමුත් මේක පොරොන්දුවක්. අපටම පුද්ගලිකව දීපු පොරොන්දුවක්. අපගේ සියලු මාර්ගවලින්ම අපිව ආරක්ෂා කරන පිණිස දෙවියන් වහන්සේ දූතයන්ට අණ කරනවාලු. එහෙනම් ඒක මම පළවෙනිම විශ්වාස කරන්න ඕනේ පුද්ගලික මටයි කියලා විශ්වාස කළ යුතුයි. ඊට පස්සේ අපි මොනව විශ්වාස කරන්නේ ඒක මුකේ ප්‍රකාශ කරන්න ඕනේ. එයි ඇදහිල්ල කතා කරයි. ප්‍රකාශ කිරීම ඇදහිල්ලේ කොටසක්. මම විශ්වාස කරන දේ මම කතා කරනවා. ඒක විතර නෙමෙයි. මම දූතය මා වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා කියලා මම ආරක්ෂා කරන්න දූතයෝ ඉන්නවා බව මම විශ්වාස කරනවා නම් ඒක මම බලාපොරොත්තු වෙන්න ඕනේ. අපේ ක්‍රිස්තියානි ජීවිතයේ අපි බලාපොරොත්තු වුණේ නැත්නම් කවදාකවත් ඒක ලබා ගන්න බෑ. බෝධනෙකද යාත්නාවට යාත්නා කරනවා. තමන්ගේ ප්‍රශ්න කරදර හැමදේම යාත්නා තුළින් දෙවියන් වහන්සේට දන්වනවා. නමුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒකට පිළිතුර. නමඩ යාත්නා කරනවා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේක. දැන් දූතයෝ ඉන්නවා නම් අපිට ආරක්ෂා කරන්න දෙවියන් වහන්සේ දූතයන්ට අණ කරනවා කියලා කියා තිබෙනවා නම් ඒක මම මේක විශ්වාස කරනෝනේ මේක කියා තිබෙන්නේ මටයි. කොරෝනා ඉවිල්ලා දාස් කල මිනිස්සුම මරනවා. නමුත් සියලු මාර්ගවලින්ම අපි ආරක්ෂා කරන්නට දෙවියන් වහන්සේ තමන්ගේ දූතයන්ට අණ කරනවාලු. ඒක පුද්ගලිකව විශ්වාස කරන්න ඕනේ. එතකොට ඒ ඵල දකින්න පුළුවන්. බලන්න හැමදේම උන්වහන්සේ වචනේ කියා තිබෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම මම විශ්වාස කරන්න ඕනේ. ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් ගීතාවලිය පොතේ කියා තිබුණා බෝ කොන්දේසි. අපි කියනකොට බලන්න ඕනේ
පොරොන්දුවත් එක්කම කොන්දේසි තිබුණා. ඒ කොන්දේසි කුමක්ද කියලා. දැන් බලන්න දැන් මෙතන පරණ කිවිස්මේ එජේම කිව්වේ. පොඩ්ඩක් අපි අලුත් කිවිසුට ගිහලා බලමු. අද දින දෙවියන් වහන්සේ මොනවද කියන්නේ කියලා. එපිස පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. එපිස 3:14 සිට කියලා බලමු. එපිස 3:14 සිට බලන්න. මේ නිසා මෙතන ඇවිල්ලා ඇත්තටම පාවුල්තුමා එපිස සභාව උදෙසා යාඥා කරනවා. මොනවා ගැන යාඥා කරන්නේ බලන්න. මේ නිසා ස්වර්ගයේද පොළවේද ඒ ගෝත්‍රයට නම් දෙන්නා වූ පියාණන් වහන්සේට මම මාගේ ධන නමා උන්වහන්සේගේ ආත්මය ආනන් වහන්සේ කරුණු කොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍ය තුල නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිසත් ඇදහිල්ල කරුණු කොටගෙන ක්‍රිස්තුස් වහන්සේ නුඹලාගේ සිත් තුල වාසය කරන පිණිසත් කියලා 14 සිට 17 දක්වා කියා තිබෙනවා. පළමුවෙන්ම බලන්න. පළමුවෙන් මෙතන කියනවා මේ නිසා ස්වර්ගයේද පොළොවේද ඒ ගෝත්‍රයට නම් දෙන්නා වූ පියාණන් වහන්සේට මම මාගේ ධන නම ඒ ධන නම ඩෝනේ උන්වහන්සේ තමයි ආසත් පොළොවත් මෙව්වේ. මේ උන්වහන්සේගේ මෙවිලට වඩා උන්වහන්සේ උසස් ස්ථානයේ ඉන්න කෙනා. මාත්මයන් වහන්සේ. ඒ නිසා තමයි අපි ධන නම ඩෝනි කියලා පාවුල්තුමා කියනවා. පාවුල්තුමා කියනවා මම උන්වහන්සේගේ නාමයට මම ධන නමනවා. උන්වහන්සේගේ නාමය තුලින් තමයි මෙතන කියනවා ධන නම උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ කරුණු කොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍ය තුල නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිස ඇදහිල්ල කරුණු කොටගෙන ක්‍රිස්තුස් වහන්සේ නුඹලාගේ සිත් තුල වාසය කරන පිණිසත් කියලා කියනවා. ඒ කියන්නේ එතන යාඥා කරනවා එපිස සභාවට අභ්‍යන්තර මනුෂ්‍ය තුලින් එතුලාන්ත මනුෂ්‍ය තුලින් අපේ ආත්මයෙන් ශක්තිමත් වෙන්න ඕනේ කියලා. කවුද ආත්මයෙන් ශක්තිමත් වෙන්නේ? උන්වහන්සේගේ රාජස්ථානයේ වසන තැනත්තා. උන්වහන්සේගේ රාජස්ථානයේ කාලය ගත කරන මනුෂ්‍යයා. ඒක එපිස සභාවට පාවුල්තුමා යාඥා කරනවා. ඉතින් 17 වෙනි පදේ කියනවා ඇදහිල්ල කරුණු කොටගෙන ක්‍රිස්තුස් වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසය කරන පිණිස දැන් ක්‍රිස්තියානි කෙනෙක් කියලා කියනවා නම් ක්‍රිස්තුස් වහන්සේ ඔවුන් තුළ වාසය කළ යුතුයි. ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ තුළ වාසය කළ යුතුයි. ඒකයි අපි ක්‍රිස්තියානි කාර්යය කියලා කියන්නේ. ක්‍රිස්තියානි කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ අප තුළ වාසය කරන්න ඕනේ. අපි ක්‍රිස්තුස් වහන්සේ තුළ වාසය කරන්න ඕනේ. බලන්න මෙතන කියා තිබුණා ඇදහිල්ල කරුණු කොටගෙන ක්‍රිස්තුස් වහන්සේ නුඹලාගේ සිත් තුළ ක්‍රිස්තුස් වහන්සේ අපගේ සිත් තුළ වාසය කරන පිණිස නුඹලා ප්‍රේමයේ මුල් ඇදයි පීඨ සිට දෙවියන් වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණ වන පිණිස සියලු සුද්ධවන්තයන් සමග ක්‍රිස්තුස් වහන්සේගේ දැනගෙන නොයෙකි ප්‍රේමය දැනගෙන එහි පළල දිග උස ගැඹුරු කිමක්ද කියා තේරුම් ගන්නට නුඹලාට පුළුවන් වන පිණිස උන්වහන්සේගේ මහිමේ සම්පතේ හැටියට නුඹලාට දෙනමින් යාඥා කරමි. බලන්න ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය මොනවද? එහි පළල දිග උස ගැඹුරු. ඒක දැනගන්න ඕනේ නම් ඇත්තටම ක්‍රිස්තුස් වහන්සේ ඇදගෙන අප තුළ වාසය කරන එක අපි දැනගෙන සිටිය යුතුයි. අපි සිටිය යුතුයි. පාවුල්තුමා කියනකොට මේ සම්පූර්ණ වීම සම්පූර්ණ ආශිර්වාද ලබා ගන්න පිණිස මේ ආකාර ක්‍රියාත්මක වෙන්න ඕනේ. බලන්න ඒ කියන්නේ ඇදහිල්ලෙන් අපි විශ්වාස කරනෝනේ ක්‍රිස්තුස් වහන්සේ මා තුළ වාසය කරනවා. ක්‍රිස්තුස් වහන්සේ අප තුළ වාසය කරනවා නම් අපි ක්‍රිස්තුස් වහන්සේ තුළ වාසය කරනවා නම් ඒ එළිදරවීම ලබා ගත්තා නම් විශාල ආශිර්වාදයක් අපගේ ආත්මික ගමනේ
බෝ එළිදරවීම ලබාගෙන ජයග්‍රහණී ජීවිතය ගොඩනගන්න පුළුවන්. ඉතින් බලන්න දැන් මෙතන මට කැමති තව කෙටි කාරණාවට ගිහිල්ලා මේ කාරණාවට නැවතලා කියමු. දැන් මෙතන කියනවා ගීතාවලිය 91 16 කියනවා දීර්ඝාසයෙන් ඔහු සෑහීමට පමුණුවා මාගේ ගැලවීම ඔහුට දක්වන්නෙමි. දීර්ඝායුෂයෙන් ඔහු සෑහීමට පමුණුවා මාගේ ගැලවීම ඔහුට දක්වන්නෙමි. පළමුවෙන්ම දීර්ඝායුෂ කියලා කියනකොට සමහර අයට වයස 50 දීර්ඝායුෂ කියලා හිතනවා. සමහර අය 60, සමහර අය 70, සමහර අය 90 නැත්නම් 100. දැන් ඔබ දීර්ඝායුෂ කියලා කියන්නේ ඔබ වයස කියන එක කියලා මම දන්නේ නැහැ. ඔබ කොහොම විශ්වාස කළත් හරි ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් දැන් ජීවත් වෙන ජීවිතේ විලා සෑහීමට පත් වෙලා ඉන්නවාද? ඒ කියන්නේ ආත්මික ජීවිතයෙන්, ආර්ථික ජීවිතයෙන්, ශාරීරික ජීවිතයෙන්, සමාජ ජීවිතයෙන් සියලු ආකාරයෙන්ම ඔබ සෑහීමට පත් වෙලාද ඉන්නේ? ඔබ අද ජීවත් වෙන ජීවිතය ගැන සෑහීමට පත් වෙලා ඉන්නවාද? මේක දෙවියන් වහන්සේ පොරොන්දුවක්. අපිට දීර්ඝායුෂ දෙන එක ඒ දීර්ඝායුෂ සෑහීමට පත් වෙන ජීවිතයක් අපිට දෙනවා කියලා උන්වහන්සේ පොරොන්දු දීලා තිබෙනවා. ඉතින් බලන්න මේක දෙවියන් වහන්සේගේ ධර්මවන්ට දෙවියන් වහන්සේ දුන්නා පොරොන්දුවක්. දෙකක් බලන්න. මේක මම විශ්වාස කරන්න ඕනේ. දෙවියන් වහන්සේ මට මගදී නැත්නම් භාගයේදී තරුණ කාලේදී මැරලා යන එක උන්වහන්සේ කැමති නොවේ. උන්වහන්සේ කැමති දීර්ඝායුෂ ලබා දෙන්න. ඒක ලබා ගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම මේ අවශ්‍යයි. ආචාර්ය තමයි ගීතාවලිය 91 කතා කරන්නේ. රයිට්? බලන්න දැන් එතන කියනවා 91 කිය තිබෙනෝනේ මාත්මයන්ගේ රාස්ථානයේ වසන තැනැත්තේ. රාස්ථානයේ ස්ථානය කියලා කියන්නේ කොහොමද? රාස්ථානය අපි යේසුස් වහන්සේ පුද්ගලික ගැලවුම්කට පිළිගත්තා නම් උන්වහන්සේ අප තුළ වාසය කරනවා. අපි උන්වහන්සේ තුළ සිටින්න ඕනේ. ඒකත් එක්කම අපි ක්‍රිස්තුස් වහන්සේ තුළ කවුද කියලා දැනගෙන හිටියා නම් අපි රාස්ථානයේ දැනටම ඉන්නවා. right? බලන්න. 2 කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ 2 කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. 2 කොරින්ති 5:17. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල බලන්න යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මෙවිලක්ය. පරණ දේ පහව ගියේය, මෙන්න සියල්ලම අලුත් වී තිබේ. අපි ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්නවා නම් පරණ සියලු දේ පහව ගියා, අපි අලුත් මෙවිලක් කියලා කිය තිබෙනවා. ඒක අපි විශ්වාස කරන්න ඕනේ. යේසුස් වහන්සේ පුද්ගලික ගැලවුම්කට පිළිගත්ත මොහොතදීම යේසුස් වහන්සේ අප තුළ වෙලා වාසය කරන්න පටන් ගන්නවා. වාසය කරන්න පටන් ගත්ත හැටියෙම අපගේ ගුණාංගය දෙවියන් වහන්සේ ගුණාංගය වෙනවා. අලුත් මෙවිලක් කියලා කියන්නේ අලුත් මෙවිලකට ඊය දවසක් නැහැ. පරණ ජීවිතයක් නැහැ. ඉතින් ඒ පරණ ජීවිතය ගැන කතා කරන්නේ අපි වරදටපත් කරන්නේ යක්ෂයා. ඉතින් යේසුස් වහන්සේ පුද්ගලික ගැලවුම්කට පිළිගත්තා නම් අපි අලුත් මෙවිලා පිළිගත්ත මොහොතේ ඉඳලා අපි අලුත් මෙවිලා පරණ ජීවිතේ අපිට ආйти නැහැ. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ තුළ අපි ගැන අපි බලන්න අවශ්‍යයි. ඊට පස්සේ බලන්න තව පදයක් ගලාති 2:20. ගලාති 2:20. මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසෙහි එනගසුළු ලැබ සිටිමි. එසේ වී නොමුත් මම ජීවත් වෙමි.
නමුත් තවත් මා නොව ක්‍රිස්තුස් වහන්සේ මා තුල ජීවත් වනසේක. තවද මා දැන් මාංශයෙන් ජීවත් වන්නේ ජීවිතය මට ප්‍රේම කළා වූ මා උදෙසා තමන්වම පාවා දුන්නා වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයා වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වෙමි. මෙතන පාවුල්තුමා කියනවා ගාලාත සභාවට එනකොට මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසයේහි එනගසනු ලැබී සිටිමි. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ යේසුස් වහන්සේ විලා කුරුසියේ මැරිච්ච වෙලාවදී පාවුල්තුමා එතන හිටියේ නැහැ. නමුත් පාවුල්තුමා යේසුස් වහන්සේව පිළිගත්තෙන් පස්සේ පාවුල්තුමා තේරුම් ගත්තා ඔහුගේ ජීවිතය දැන් තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල. ක්‍රිස්තුස් වහන්සේ තුල කෙලෙනකොට ආලේපේ ලබා ගත්තා වූ ආලේපේ ඒ තෙනන් වහන්සේගේ ආලේපේ තුල තමයි මම වාසය කරන්නේ. මම ශරීරයෙන් හිටියාට මගේ ජීවිතේ වෙලා අලුත් මෙවිලා ක්‍රිස්තුස් වහන්සේ තුල තිබෙන්නේ. හරි? ඊට පස්සේ බලන්න රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. රෝම 8:1. එහි ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත. මක්නිසාද කියලා එතන කියනවා. එහි ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නැවතර කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත. කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්නවා අපි බලපත් වෙන්න ඕනේ නැහැ. ඒක කියන්නේ අපේ ජීවිතයේ අපි ජීවත් වුණ ආකාරය තිබෙනවා. පාපෙන් පිරුණා ගැලීම ලබන්න ඉස්සෙල්ලා පාපෙන් පිරුණා නොයිදල්කාරී ජීවිත නිදියට අපි ජීවත් වුණා. නමුත් දැන් යේසුස් වහන්සේ අපි පිළිගත්තෙන් පස්සේ අපි අලුත් මෙවිලා දෙවියන් වහන්සේ ගුණාංගය තමයි අප තුළ තිබෙන්නේ. ඉතින් දෙවියන් වහන්සේ ගුණාංගයත් එක්ක මේ පොළේ අපි ජීවත් වෙනකොට කිසි කෙනෙක් අපව වරද දෙපත් කරන්න බෑ. ඉතින් ඒක නිසා තමයි රෝම 8:30 වෙනි පදයේ කියා තිබුණා මේ වගේ. රෝම 8:30 බලන්න. හලෙලූයා. పూర్වේ නියම කලවුන් උන්වහන්සේ කෙඳවාගත්සේක. කෙඳවාගත්වුන් උන්වහන්සේ ධර්මිෂ්ඨ කලසේක. ධර්මිෂ්ඨ කල අය උන්වහන්සේ මහිමයට පැමිණුසේක කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ අපිව పూర్වෙන්ම නියම කරලා ඉවරයි. කාවද పూర్වෙන් නියම කරගත්තේ? උන්වහන්සේ ඒගොල්ලන් කැඳවුවා. කැඳවලා මොන කරන්නේ? ධර්මිෂ්ඨකමට පත් කළා. ධර්මිෂ්ඨකමට පත් කළා වගේ උන්වහන්සේ මහිමයට පත් කරලා තිබුණා. ඒ නිසා ඊළඟ පදේ කියනවා ස්වාමීන් දෙවියන් වහන්සේ අපේ පක්ෂයට අයිති නම් අපට විරුද්ධ වන්නේ කවුද? දිගටම තියාගෙන යනවා නම් අපි වරදට පත් කරන්නේ කිසි කෙනෙකුට බෑ. මන්ද අපි పూర్වෙන්ම දෙවියන් වහන්සේ අපි නියම කළා ඉවරයි. දෙවියන් වහන්සේ තමයි අපේ කෙඳවා ගත්තේ. උන්වහන්සේ තමයි අපිව ධර්මිෂ්ඨ කළේ. එනම් ඉදිරියේදී කිලුතුකම පාපය වැරද්ද නැති වසිත ගන්නට සුසුකම ලබා දුන්නේ ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ තමයි මාව ධර්මිෂ්ඨ කළේ. ඒ උන්වහන්සේ ධර්මිෂ්ඨ කළා දෙවියන් වහන්සේ තමයි මාව මහිමයට පත් කළේ. ඉතින් යක්ෂයා එපිස දෙකේ එකේ සිට ඇතරම 9 දක්වා කියවනවා නම් එතන බොහෝ කාරණාවල් පාවුල්තුමා ලියාගෙන යනවා. අපි හැමදේම බලන්න යන්නේ නැහැ. පදවල කීපක් විතර බලන්න යනවා. බලන්න එපිස දෙකේ හalleluya. එකේ සිට බලමු. නුඹලාගේ වරද සහ පාපය කරන කොටගෙන මෙරි සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත් කළසේක. අපි කාලයක් හිටියා ඒසොන් පිළිගන්න කලේ අපි මැරලා හිටියේ ආත්මෙ මැරලා හිටියේ. ඒ ජේසුස් වහන්සේ තමයි අපිට ජීවනය දීලා අපි ජීවත් කළේ. ඊට පස්සේ කියත වෙනවා පෙර කාලයේ නුඹලා මේ ලෝකයේ ව්‍යවහාරයෙන් ලෙස අකීකරුකමේ පුත්‍රයන් තුල දැන් ක්‍රියා කරන්නා වූ ආත්ම
වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියට ඒක යක්ෂයාගේ කැමැත්තේ හැටියට අපි කාලයක් ජීවත් වුණා. ඒ වාහි එසුනේ ඔවුන් අතරේ අප සියල්ලෝද වරක් අපේ මාංශයේ තෘෂ්ණාවල හැසිරෙමින් මාංශයට සිතට කැමැති දේ කරමින් ස්වභාව අනික් අයමෙන් උදාසේ දරුවෝ සිටියොමු. නමුත් දෙවියන් වහන්සේ දයාවෙන් පෝසත්කම සිටිනාසේ අපට ප්‍රේම කළා වූ තමන් වහන්සේගේ මහත් ප්‍රේමයෙන් අපගේ වරද කරුණු කොටගෙන අප මෙරි සිටි කලෙහි පවා ක්‍රිස්තුස් වහන්සේ සමග අප ජීවිතය නුඹලා ගැලවි සිටින්නේ අනුග්‍රහයෙන් කියලා තිබුණා. උන්වහන්සේ සමග අප නැගිටුවා ක්‍රිස්තුස් වහන්සේ තුල ස්වර්ගයේ ස්ථානවල උන්වහන්සේ සමග අප හිඳවූසේක. බලන්න මෙතන ආවර්තන කියනවා කලින් අපි කියුවා උන්වහන්සේත් එක්ක අපි ක්‍රිස්තුමස් වුණා. ක්‍රිස්තුස් වහන්සේ තුල මේක බලන්න ඕනේ. ඊට පස්සේ ක්‍රිස්තුස් වහන්සේ මලුන්ගේ නැගිටක් මෙන්න උන්වහන්සේ සමග අපි උන්වහන්සේත් එක්ක නැගිට්ටා. පාපේ ඉඳලා පාපෙට මැරලා උන්වහන්සේත් එක්ක නැගිට්ටා. උන්වහන්සේ සුවයට ඔසවා ගන්න ලැබුණා. උන්වහන්සේත් එක්ක අපිට ඔසවා ගන්න ලැබුණා. ඊට පස්සේ බයිබලයේ කියලා තිබෙනවා උන්වහන්සේ විලා පියාගේ දකුණු පැත්තේ හිඳවගත්තා කියලා. උන්වහන්සේ හිඳවගත්තේ වාකරෙම අපි උන්වහන්සේත් එක්ක ඉඳගෙන ඉන්නේ. කල්පනා කරන්න අපි ඉන්නේ උසස් ස්ථානයේ. ඉතින් මේ තත්ත්වයක ජීවත් වෙනවා නම් අපිට රැකවරණය තිබෙනවා. මේ එළිදරවීම ලබාගෙන ඇත්තටම අපිට පුළුවන් අපේ ජීවිත කාලය පුරාම කිසිම නපුරක් අපිට ලං නොවන විදියට ජීවත් වෙන්න. දෙවියන් වහන්සේ පොරොන්දු දුන්නා නම් උන්වහන්සේ විශ්වාසවන්තයි. යාඥා කරමු. ශුද්ධ දෙවියන් වහන්සේ නැවත වරක් ඔබ වහන්සේ පාදම වලට එන්ට ඔබ වහන්සේ වචනයට එවුම්කම් දෙන්න අවස්ථාව ලබා දුන්න නිසා ස්තුතිවන්ත වෙනවා. මේ දේශනාවට එවුම්කම් දුන්නා ඔබ වහන්සේ දරුවන් ඔබ වහන්සේ බාර කරන අතරේදී යම් කිසි කෙනෙක් මේ කාලයේ ක්‍රියා කරන්නා වූ මිනිස්සු විනාශ වෙන ආකාරය දකින්නකොට කොරෝනා හෝ වෙන කාරණාවක් වෙන්න පුළුවන්. යම් කිසි කෙනෙක් බයෙන් බලාපොරොත්තු නැතුව ජීවත් වෙනවා නම් ස්වාමීනි ඔබ වහන්සේ වචනේ කියා තිබෙනවා ඔබ වහන්සේගේ රාජස්ථානයේ අපි වාසය කරන්න පුරුදු වුණා නම් ඔබ වහන්සේගේ වචනය තදින් විශ්වාස කරමින් තමන්ටම කියලා ඒ පොරොන්දු ලියා තිබෙනවා කියලා විශ්වාස කරමින් ඒක ප්‍රකාශ කරමින් ඒක ක්‍රියාවට දමමින් ජීවත් වුණා නම් ඔබ වහන්සේගේ රැකවරණය අපිට තිබෙන බව අපි විශ්වාස කරනවා. අද කාට හරි රැකවරණය අවශ්‍ය නම් ස්වාමීනි ඔබ වහන්සේට පුළුවන් දූතයන් යවා රැකවරණය ලබා දෙන්නට ආරක්ෂා කරන්නට. ඒ වගේම ඔබ වහන්සේගේ බලය ආශිර්වාදය මේ සෙනගට මම නිදාස් කරනවා. ඔබ වහන්සේගේ දරුවන්ව ඔබ වහන්සේ ආරක්ෂා කරන නිසා ස්තුතිවන්ත වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. මට කැමති තව කෙටි යාත්නාවට ඔබ මඟ පෙන්වන්නට. ඔබ යේසුස් වහන්සේව පුද්ගලික ගලවගාරිට මෙක්මනකල් පිළිඅරගෙන සිටියේ නැත්නම් මෙන්න ඔබට අවස්ථාවක්. බයිබලයේ කියලා තිබෙනවා එකවරයක් මේ පොළවේ ජීවත් වෙන්න මැරෙන්න ඊට පස්සේ දෙවියන් වහන්සේ විනිශ්චයට මුහුණ දෙන්න ඕනේ. අපි මරණන් පස්සේ අපේ සදාකාලයේ කොයිද ගත කරන්න යන්නේ? බයිබලයේ කියලා තිබුණා දෙපොළ. එකක් ස්වර්ගයේ අනිත් එක අපායේ. අපාය ඇවිල්ලා මනුෂ්‍යන්ට සූදානම් කළ ස්ථානයක් නොවේ. ඒක යක්ෂයාට අකීකරු දේවදූතයන්ට තමයි ඒ අදින මම කියන විදිහට උන්වහන්සේ වචනේ අනුව යේසුස් වහන්සේව අපි ප්‍රතික්ෂේප කරලා පිළිගත්තේ නැත්නම් අප උදෙසා පූජා වුණා වූ ඒ යේසුස් වහන්සේට අපගේ හදවත දුන්නේ නැත්නම් අපගේ සදාකාලය අපාය ගත කරන්න සිදු වෙනවා. එම නිසා ඔබට කැමති නම් අද දින යේසුස් වහන්සේ පිළිගන්න පුළුවන්. ඔබගේ ජීවිතයේ සදාකාලෙම දෙවියන් වහන්සේත් එක්ක ඉන්න පුළුවන්. මේ යාඥාව මා සමග කියන්න.
වහන්සේට බාර කරමි. යේසුස් වහන්සේ ඔබ වහන්සේ මගේ පාපය උදෙසා සාපය උදෙසා පූජා කරමි. ස්වාමිනී ඔබ වහන්සේව තැන්පත් කළා. තුන්වෙනි දවසේ පියෝදවියන් වහන්සේ ඔබ වහන්සේ මලවුන්ගේ නෙගටිව් බව මගේ හදවතේ මම විශ්වාස කරනවා. මේ මොහොතේ පටන් මම ප්‍රකාශ කරනවා යේසුස් වහන්සේ මගේ ස්වාමීන් වහන්සේ කියලා. මගේ කෙලොම්කාරී කිටියට මම පිළිගන්නවා. යක්ෂයාට මගේ ජීවිතේ ඉඩ නැහැ. මම විශ්වාස කරනවා ඔබ වහන්සේගේ වචනය අනුව මම නැවත ඉපදී සිටින්නේ. මේ මොහොතේ පටන් මම ඔබ වහන්සේගේ දරුවෙක්. මගේ යාඥාවට පිළිතුරු දුන්න නිසා ස්තුතියි. ආමේන්. මේ යාඥා කළා නම් මේ මොහොතේ පටන් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඔබගේ ආත්මික ජීවිතය ගොඩනගා ගන්නට කරුණාකර ළඟ තිබෙනා වූ ආත්මික සභාවකට සහභාගී වී ආත්මික සභාවකම නමස්කාර කරන සභාවට සහභාගී වී ඔබගේ ආත්මික ජීවිතය ගොඩනගා ගන්නට එසේ බැරි වුණා නම් පාත ලියා තිබෙනා වූ අපේ දුරකථන අංකයත් එක්ක අප හා එක්වන්න සම්බන්ධතාවන්න අපට පුළුවන් වේවි ඔබට උපකාර වෙන්න. යේසු පිටයි. ලබන සත්‍යත් මේ වෙලේම තවත් පණිවිඩයකට අපි දෙන වචන දෙන්න.